අයිබෝන් ආදරණීය දුවේ පුතේ අදත් අපි සූදානම් වෙන්නේ අපේ නාලිකාවෙන් තවත් පාඩමක් ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. මේ දිනවල නිවසට වෙලා ආරක්ෂිතව රැඳිලා ඉන්න දුවා දරුවන්ට වගේම දරුවන්ට ධීරිය ශක්තියක් වෙන දෙමව්පියන්ටත් අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා අපේ පාඩම් මාලාවත් එක්ක දරුවන්ට වැඩිදුර අධ්‍යයනය සඳහා මඟ පෙන්වන්න අපි ආරම්භයේදීම ආරාධනා කරනවා. හොඳයි. අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ 3 ශ්‍රේණියේ ඉගෙන ගන්න ආදරණීය දූපුතුන් වෙනුවෙන් එක් විෂයක් සම්බන්ධ එක් ඒකකයක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඕගොල්ලෝ දන්නෝ ඕගොල්ලෝ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබනකොට ප්‍රධාන විෂයන් 6ක් යටතේ අධ්‍යාපන කටයුතු කරනවා. සිංහල, ගණිතය, පරිසරය, බුද්ධාගම, දෙමළ හා ඉංග්‍රීසි. ඒ විෂයන් වලින් ප්‍රධාන විෂයන් 3ක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ගණිතය, සිංහල, පරිසරය. ඒ විෂයන් තුනෙනොත් එක් විෂයක් ගැන තමයි අද මම කතා කරන්නේ. හොඳයි. අපි පාඩමට යන්න කලින් මම පුතාලට පුංචි කතන්දරයක් කියලා පාඩමට ප්‍රවේශ වෙන්න. ඔන්න පුතේ අපි හිතමු ඕගොල්ලෝ ඉදිරියේදී පාසලට එන්න සූදානම් වෙනකොට යම් කිසි වෙළඳසැලකට ගිහිල්ලා අපි කියමු පැන්සලක් මිලට ගන්න සූදානම් වුණා කියලා. ඔබ වෙළඳසැලට ගිහිල්ලා මුදලාලිගෙන් පැන්සලක් මිලට ගන්නකොට ඔබට ඒ පැන්සලේ වටිනාකමට අදාළ වටිනාකම ගෙවීමට ලක් කරන්න වෙනවා. එහෙනම් පුතේ අපි මේ ගෙවීම මුදලාලිට කරන්න වෙන්නේ මොනවයින්ද? ඔව්. දැන් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන දුවා දරුවෝ කෑ ගහලා කියාවි සර් මුදල් කියලා. ඔව්. එහෙනම් අද අපේ මාතෘකාව තමයි පුතේ මුදල්. හොඳයි. පුතාලා දන්නවා මුදල් ගැන කතා කරනකොට පුතාලට මේ ගැන ඔබේ පන්තිභාර ගුරුවරු මේ වන විට කියා දීලත් ඇති. මුදල් ගැන කතා කරනකොට 3 ශ්‍රේණියේදී පුතාලට කියලා දෙනවා මුදල් අපි ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන් කියලා. ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන් කියලා. එතකොට මේ මුදල් ප්‍රධාන කොටස් දෙකෙන් පළවෙනි කොටස තමයි මොනවද? කාසි. හරියටම හරි. කාසි. හොඳයි. ඊළඟට පුතාලා ඉගෙනගෙන ඇති ඊළඟ කොටස තමයි අපි ගණදෙනු කරන්න යොදා ගන්න මොනවද? නෝට්ටු. නෝට්ටු. එතකොට පුතාලා කාසි ගැනයි නෝට්ටු ගැනයි පළවෙනි වාරෙදී ඉගෙන ගත්තා. එහෙනම් අපි පාඩමේ ආරම්භයේදීම ඒ දැනුම පොඩ්ඩක් මතක් කරගමු. පුතාලා දන්නවා අපේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාවේ මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කරන බලයලත් ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමයි අපිට මේ කාසි සහ නෝට්ටු නිකුත් කරනු ලබන්නේ. එතකොට පුතාලට 3 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන්නේ කාසි වර්ගවල රුපියල් කාසි ගැන විතරයි. ඔයගොල්ලෝ දන්නවා ඇති. නමුත් සතකාසි කියලත් කාසි වර්ගයක් තිබෙනවා. නමුත් දුවේ පුතේ දැන් අපිට මේ සතකාසි භාවිතා වෙන්නේ නැහැ. සතකාසි භාවිතා වෙන්නේ නැහැ. අපි භාවිතා කරන්නේ රුපියල් කාසි විතරයි. එතකොට අපි හඳුනගමු මේ රුපියල් කාසි වල පළවෙනි රුපියල් කාසිය. අගයෙන් අඩුම රුපියල් කාසිය. ඒ තමයි ඔයගොල්ලෝ උත්තරේ කියනවා රුපියලේ කාසිය. හරියටම හරි. රුපියලේ කාසිය. එතකොට පුතේ ඊළඟට රුපියලේ කාසියට පස්සේ අපිට හඳුන ගන්න පුළුවන් අපේ දෙවෙනි කාසිය හැටියට රුපියල් 2 කාසිය. බොහොම හොඳයි. ඔයගොල්ලෝ මන් දන්නවා අපිත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ උත්තර කියනවායි කියලා. රුපියල් 2 කාසිය. ඊළඟට අපිට හඳුන ගන්න පුළුවන් තුන්වෙනි රුපියල් කාසිය හැටියට රුපියල් 5 කාසිය. රුපියල් 5 කාසිය. ඊළඟට අපිට හඳුන ගන්න පුළුවන් අගයෙන් වැඩිම රුපියල් කාසිය මොකක්ද? රුපියල් 10 කාසිය. බොහොම හොඳයි. දැන් පුතාලට මම මේ කාසි වර්ග 4ම සජීවීව රූප රාමුවක් මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර පුතාලට පේනවා ඇති මේ රූප රාමුවේ මං කාසිය දෙපැත්තම ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර පුතාලා දන්නවද යම් කිසි කාසියක ඉදිරිපස සහ පිටුපස හඳුනාගන්නේ කොහොමද කියලා? සමහර දරුවෝ මේ ගැන දැනගෙන ඉන්න පුළුවන්. අපි කියලා දෙන්නම් කොහොමද කාසියක ඉදිරිපස පිටුපස හඳුනගන්නේ කියලා. පුතේ ඕනෑම කාසියක ඉලක්කමෙන් අගය සටහන් වෙන්නේ කාසියේ ඉදිරිපස.
කාසිය ඉදිරිපස තමයි ඉලක්කමෙන් අගේ සටහන් වෙන්නේ. රාජ්‍ය ලාංඡනය දැක්වෙන්නේ කාසියේ පිටුපස. හොඳට මතක තියාගන්න ඕනේ කාරණාව. හොඳයි. අපි දැන් ඔන්න අපිට ගනුදෙනු කරන්න තිබෙන රුපියල් කාසි ගැන අවබෝධයක් ලබා ගත්තා. අපි යමු ඊළඟට අපේ ඊළඟ මාතෘකාවට. ඒ තමයි නෝට්ටු. පුතාලා දන්නවා ඇති අපි භාවිතා කරන නෝට්ටු වර්ග 6ක් තියෙනවා. නෝට්ටු වර්ග 6ක් තියෙනවා. හැබැයි 3 ශ්‍රේණිය ඉගෙන ගන්නව පුංචි ඕගොල්ලොන්ට අපි මේ නෝට්ටු වර්ග 6න් කියලා දෙන්නේ කීයද? 4යි. කීයද? 4යි. ඔව් නෝට්ටු වර්ග 4ක් කියලා දෙනවා. එහෙනම් පළවෙනි නෝට්ටුව තමයි අගෙන් අඩුම නෝට්ටුව රුපියල් 20 නෝට්ටුව. හැබැයි සමහරු කියනවා ඇති රුපියල් 10 නෝට්ටුව කියලා. දැන් පුතේ රුපියල් 10 නෝට්ටුව පාවිතයෙන් ඉවත් වෙමින් තියෙන්නේ. මොකද අලුත් නෝට්ටු කාණ්ඩයේදී රුපියල් 20 නෝට්ටුව මුද්‍රණය කරන්නේ නැහැ. අලුත් නෝට්ටු කාණ්ඩය ආරම්භ වෙන්නේ රුපියල් 10 නෝට්ටුව මුද්‍රණය වෙන්නේ නැහැ. අලුත් නෝට්ටු කාණ්ඩය ආරම්භ වෙන්නේ රුපියල් 20 නෝට්ටුවේ ඉඳලා. එහෙනම් පුතේ මතක තියාගන්න ඕනේ මේ කාරණාව හොඳට. රුපියල් 20 නෝට්ටුව තමයි අපි ගනුදෙනු කරන අගයෙන් අඩුම නෝට්ටුව. එතකොට මේ රුපියල් 20 නෝට්ටුව ගැන කතා කරනකොට පුතාලා මතක තියාගත යුතු වැදගත්ම විෂය කරුණක් තියෙනවා. ඒ තමයි නෝට්ටුවේ වර්ණය. පුතාලා දන්නවා රුපියල් 20 නෝට්ටුවේ වර්ණය රෝස පැහැය. නේද? රුපියල් 20 නෝට්ටුවේ වර්ණය රෝස පැහැය. රයිට්. අපි යමු ඊළඟට අපේ ඊළඟ නෝට්ටුව ගැන කතා කරන්න. ඒ තමයි පුතාලට දැන් තිරේ දිස් වෙනවා රුපියල් 50 නෝට්ටුව. රුපියල් 50 නෝට්ටුව. එතකොට රුපියල් 50 නෝට්ටුවෙත් පුතාලා විශේෂයෙන් මතක තියාගත යුතු දේ තමයි මොකක්ද? නෝට්ටුවේ වර්ණය. රුපියල් 50 නෝට්ටුවේ වර්ණය තමයි නිල් පැහැති වර්ණය. හොඳයි. රුපියල් 50න් පස්සේ අපි කතා කරමු ඊළඟ නෝට්ටුව ගැන. ඒ තමයි දැන් පුතාලට දිස් වෙන රුපියල් 100 නෝට්ටුව. රුපියල් 100 නෝට්ටුව. ඒ රුපියල් 100 නෝට්ටුව අපිට හඳුනා ගන්න පුළුවන් තැඹිලි පාට වර්ණයෙන්. තැඹිලි පාට වර්ණයෙන් දිස් වෙන නෝට්ටුව මොකක්ද කියලා අහුවොත් පුතාලගේ උත්තරය වෙන්න ඕනේ මොකද්ද? රුපියල් 100 නෝට්ටුව. රයිට්. අපි කතා කරමු ඊළඟට 3 ශ්‍රේණියේ ඉගෙන ගන්න පුංචි දූ දරුවන්ට අවසාන වශයෙන් ඉගෙන ගන්න තියෙන නෝට්ටුව ගැන. ඒ තමයි දම් පැහැයෙන් දිස් වෙන රුපියල් 500 නෝට්ටුව. රුපියල් 500 නෝට්ටුව. එතකොට මෙන්න මේ නෝට්ටු වර්ග 4 ගැන අපි 3 ශ්‍රේණියේදී පුතාලට කියලා දෙනවා. විශේෂයෙන් මතක තියාගත යුතුයි මේ නෝට්ටු වල වර්ණය ගැන. ඒ වගේම පුතාලට මතක ඇති මම කාසි ගැන කියා දෙනකොට කිව්වා කාසියේ ඉදිරිපස සහ පිටුපස කියලා හඳුනා ගන්න ආකාරය. එතකොට පුතේ මේ රුපියල් නෝට්ටු වලත් මෙන්න මේ කාරණාව අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද්ද? නෝට්ටුවේ ඉදිරිපස පිටුපස. ඒතර පුතාලා දන්නවද නෝට්ටුවක ඉදිරිපස හා පිටුපස හඳුනාගන්නේ කොහොමද කියලා? මං කියලා දෙන්නම්. නෝට්ටුවේ ඉදිරිපස පිටුපස හඳුනාගන්නේ මෙන්න මෙහෙමයි. මුදල් ඇමතිතුමා සහ මහ බැංකු අධිපතිතුමා අත්සන් කරන්නේ නෝට්ටුවේ ඉදිරිපස. පුතාලා හොඳින් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් මේ කාරණාව. මුදල් ඇමතිතුමයි මහ බැංකුවේ අධිපතිතුමයි අත්සන යොදලා තියෙන්නේ නෝට්ටුවේ ඉදිරිපස. ඒ නිසා එතකොට අස්සන යොදා නැති පැත්ත අපි නෝට්ටුවේ පිටුපස විදියට සලකනවා. ඒ කාරණාවත් අමතරව දැනගෙන තියාගන්න. හොඳයි. අපි දැන් ඔන්න පුතේ අපිට ගනුදෙනු කරන්න තියෙන කාසි ගැනයි නෝට්ටු ගැන ඉගෙන ගත්තා. අපි යමු ඊළඟට මෙන්න මේ නෝට්ටු වල තියෙන පොදු ලක්ෂණ ගැන කතා කරන්න. පොදු ලක්ෂණ ගැන කතා කරන්න. පොදු ලක්ෂණ කියලා කියන්නේ පුතේ හැම නෝට්ටුවකම තිබෙන ලක්ෂණ. මේ තියෙන රුපියල් 20, රුපියල් 50, 100, 500. මේ ඕනෑම නෝට්ටුවකම දකින්න පුළුවන් ලක්ෂණ දේවල්. පළවෙනි එක තමයි පුතේ වටිනාකම අකුරෙන් සහ ඉලක්කමෙන් සටහන් වීම. හැම නෝට්ටුවකම වටිනාකම අකුරෙනුයි ඉලක්කමෙනුයි සටහන් කරලා තියෙනවා. එතකොට පුතාලා මතක තියාගන්න ඕනේ වටිනාකම කීවරක් අකුරෙන් තියනවද ඉලක්කමෙන් තියනවද කියලා. ඒක මතක තියාගන්න මම ඉදිරියේදී පුතාලට පෙන්වන්නම් නෝට්ටුවක් අරගෙන කොහොමද ඒක මතක තියාගන්නේ කියලා. හොඳයි. දැනට මතක තියාගන්න ඕගොල්ලෝ වටිනාකම අකුරෙන් සහ ඉලක්කමෙන් හැම නෝට්ටුවකම දකින්න පුළුවන් කියලා. ඊළඟ ලක්ෂණය තමයි පොදු ලක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා සහ මුදල් ඇමතිතුමාගේ අත්සන නෝට්ටුවේ සටහන් වීම. ඕනෑම මුදල් නෝට්ටුවක මෙන්න මේ අත්සන් දෙක අපිට දකින්න පුළුවන්. ඒ නිසා අපි ඒක පොදු ලක්ෂණයක් විදියට හඳුනා ගන්නවා. ප්‍රධාන වශයෙන්ම පුතාලා අන්න ওই කාරණා දෙක මතක තියාගන්න ඕනේ. වටිනාකම අකුරෙන් සඳහන් වීම,
ඉලක්කමෙන් සටහන් වීම සහ අධිපතිතුමාගේ සහ මුදල් ඇමතිතුමාගේ අත්සන සටහන් වීම කියන කාරණා දෙක විශේෂයෙන් මතක තියාගන්න. හැබැයි ඊට අමතරව තවත් කාරණා ටිකක් මම පුතාලට අද පාඩමේදී කියලා දෙනවා. හොඳයි. ඊළඟ එක තමයි පුතේ නිකුත් කළ දිනය. සෑම නෝට්ටුවක්ම අරගෙන පුතාලා පරීක්ෂා කරලා බැලුවොත් නෝට්ටුවේ ඉදිරිපස සෑම නෝට්ටුවකම ඉදිරිපස නෝට්ටුව කවදද මහ ජනතාවට ගනුදෙනු සඳහා මහ බැංකුවෙන් නිකුත් කළේ කියලා දිනයක් සටහන් වෙනවා. මේක හැම නෝට්ටුවකම දකින්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි පුතාලට තිරේ දිස් වෙනවා කාණ්ඩ අංකය. කාණ්ඩ අංකය පුතේ සිරස් අතට සහ තිරස් අතට ස්ථාන දෙකක සටහන් වෙනවා. එකම ඉලක්කම. ස්ථාන දෙකක සටහන් වෙනවා. කාණ්ඩ අංකය කියලා කියන්නේ පුතේ මේ නෝට්ටු මුද්‍රණය කරනකොට ඒ මුද්‍රණය වන පිළිවෙල අනුව නෝට්ටුවට ලැබෙන අංකය. එතකොට මේ කාණ්ඩ අංකයත් ස්ථාන දෙකක සිරස් සහ තිරස් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි වළංගුතා ප්‍රකාශය. පුතාලා දැකලා ඇති නෝට්ටුවේ ඉදිරිපස ඉහළට වෙන්න ඊටාම කුඩා අගුරෙන් ප්‍රකාශයක් සටහන් වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද මෙම මුදල් නෝට්ටුව ලංකාව තුළ ඕනෑම මුදල් ගනුදෙනුවක් සඳහා නීතියෙන් වළංගු වේ කියලා තා කුඩා අකුරෙන් සටහන් වෙනවා. අන්න ඒකට තමයි පුතේ වළංගුතා ප්‍රකාශය කියන්නේ. ඒකත් හැම නෝට්ටුවකම දකින්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඒක පොදු ලක්ෂණයක් කියලා. ඊළඟ එක තමයි පුතේ භාෂා තුනක අකුරු. භාෂා තුනක අක්ෂර හැම නෝට්ටුවකම තියෙනවා. වටිනාකම අකුරෙන් භාෂා තුනෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව කියන එක භාෂා තුනෙන්ම සටහන් කරලා තියෙනවා. එතකොට භාෂා තුනක අක්ෂරات අපේ මුදල් නෝට්ටුවල දකින්න පුළුවන්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි. මේ භාෂා තුනෙන්ම අපේ ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටුවල වටිනාකම අකුරෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන්න සඳහන් කරලා තියෙනවා. ඊළඟ පොදු ලක්ෂණය තමයි පුතේ ආරක්ෂිත නූල. නෝට්ටුවේ ඉදිරිපස වම් කෙළවරට වෙන්න කඩ ඉරක් විදියට සුදු පැහැයෙන් කඩ ඉරක් විදියට අපි සාමාන්‍යයෙන් ලයිට් එකට අල්ලලා බැලුවොත් අපිට දකින්න පුළුවන් ඉංග්‍රීසි අකුරුත් චූටියට මුද්‍රණය කරලා තියෙනවා. කඩ ඉරි විදියට මෙන්න මේ ආරක්ෂිත නූල. මේකත් නෝට්ටුවල ආරක්ෂාව සඳහා මහ බැංකුව විසින් ගත්ත පියවරක් විදියට තමයි දකින්නේ. හැම නෝට්ටුවකම මේක සඳහන් වෙනවා. හොඳයි. ඊළඟ ලක්ෂණය තමයි පුතේ දිය සලකුණ. දිය සලකුණ අපිට මෙහෙම නෝට්ටුව අතේ තියන් බැලුවට පේන්නේ නැහැ. අපි ඒක සාමාන්‍යයෙන් ඉර එළියට ලයිට් එකකට වගේ අල්ලලා බැලුවම තමයි අපිට දිය සලකුණ දකින්න පුළුවන්. ඉස්සර නම් පුතේ අපේ නෝට්ටු වල දිය සලකුණ විදියට තිබුණේ සිංහ රූපය. හැම නෝට්ටුවකම සිංහ රූපය තිබුණේ. හැබැයි මේ වර්තමාන නෝට්ටු කාණ්ඩේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පුතාලා දන්නෝ හැම නෝට්ටුවකම දකුණු පසට වෙන්න තියෙනවා ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙක්ගේ රූපයක්. එක් නෝට්ටුවට වෙන් වූ රූප තියෙනවා. මෙන්න මේ රූපය මෙන්න මේ පක්ෂියා තමයි ඒ නෝට්ටුවේ දිය සලකුණ විදියට යොදාගෙන තියෙන්නේ. ඒ නිසා දිය සලකුණ පුතාලා අම්මලත් එක්ක එකතු වෙලා නිවසේදී ලයිට් එකකට හරි ඉරව්වට හරි අල්ලලා බලන්න දකුණු පස කෙළවරේ ඉන්න පක්ෂියා යටින් ඇතුලෙන් අපිට සුදු පැහැයෙන් දිස් වෙනවා දිය සලකුණ විදියට. මේකත් නෝට්ටු වල තියෙන විශේෂ ලක්ෂණයක්. අවසාන පොදු ලක්ෂණය තමයි පුතාලා දැකලා ඇති නෝට්ටුවේ ඉදිරිපස සිංහයෙකුගේ කඩුව අතින් ගත් සිංහයෙකුගේ රූපයක් තියෙනවා. නේද? අපේ ජාතික ජජයේ ඉන්න සිංහයා මුදල් නෝට්ටුවෙත් ඉන්නවා. නෝට්ටුවේ ඉදිරිපස ඉහළට වෙන්න කුඩාවට මේ සිංහ රූපය දකින්න පුළුවන්. ඒ වගේම පුතේ නෝට්ටුවේ පිටුපස තියෙනවා ශ්‍රී ලංකාවේ සිතියමක්. ශ්‍රී ලංකාවේ සිතියමක් නෝට්ටුවේ පිටුපස දක්වලා තියෙනවා. හොඳයි. මේ අපි කතා කරපු නෝට්ටු වල පොදු ලක්ෂණ ගැන අපි දැන් නෝට්ටුවක්ම අරගෙන සජීවී නෝට්ටුවක්ම අරගෙන කොහොමද මේ ලක්ෂණ තියෙන්නේ කියලා මම දැන් පුතාලට පෙන්වන්න යන්නේ. ඔන්න බලා ගන්න මම රුපියල් 100 නෝට්ටුවක් ඉදිරිපස සහ පිටුපස පුතාලගේ තිරේ දැන් දිස් වෙනවා. ඔන්න මම පළවෙනි ලක්ෂණය පුතාලට පෙන්වන්න යන්නේ. පුතාලට පේනවා දැන් කහ පාට කොටුවකින් මම මේ විශේෂ ලක්ෂණය දක්වලා තියෙන පළවෙනි විශේෂ ලක්ෂණය. ඒ තමයි බලන්න පුතේ කහ පාට කොටුව ඇතුලේ තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුව කියලා සිංහලෙන් සහ දෙමළෙන්. අන්න බලන්න. භාෂා තුනකම අකුරු තියෙන බව ඔන්න මම කහ පාට කොටුවෙන් පුතාලට පෙන්නුවා. බලන්න ඊළඟට කොළ පැහැති කොටුවක් දැන් පුතාලට දිස් වෙනවා ඇති. ඔව්. ඒක ඇතුලේ ඉන්නේ කවුද? අර මම කියපු කඩුව අතින් ගත්ත සිංහයා. කඩුව අතින් ගත්ත සිංහයා. එහෙනම් මෙන්න මේ සිංහයාත් හැම නෝට්ටුවකම දකින්න පුළුවන්.
බලන්න ඊළඟ ලක්ෂණය මං කියවනේද වළංගුතා ප්‍රකාශය කියලා එකක් කුඩා අකුරෙන් තියෙනවා කියලා. අන්න නිල් පැහැති කොටුව ඇතුලේ මම පෙන්නලා තියෙනවා ඔන්න ඔය කියපු වළංගුතා ප්‍රකාශය. හොඳට බලන්න. ඊළඟට බලන්න පුතේ මං දම් පැහැති කොටුවෙන් පෙන්නන්නේ පුතාලට අර අත්සංයෝජන වේගුවනේ අපි දෙන්නේ. නේද? කවුද? ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිතුමා සහ මහ බැංකුවේ අධිපතිතුමා. අන්නේ දෙන්නගේ අත්සන තියෙන විදිය තමයි ඔය දම් පැහැති කොටුවෙන් මම පුතාලට පෙන්නලා තියෙන්නේ. ඊළඟට බලන්න නිල් පැහැති කොටුවක් ආව නේද? අන්න එතන පුතේ පුතාලට බලන්න පුළුවන් නෝට්ටුව නිකුත් කළ දිනය සටහන් වෙනවා. හැබැයි පුතේ සමහර නෝට්ටුවල ඔය නිකුත් කළ දිනය එකම තැනක සටහන් වෙන්නේ නැහැ. විවිධ ස්ථානවල රූපය දෙන ආකාරය වෙනස් වෙනවා. නමුත් මේ රුපියල් 100 නෝට්ටුවේ ඔන්න ඔය නිල් පැහැති, තද නිල් පැහැති කොටුව ඇතුලේ තමයි රුපියල් නෝට්ටුව නිකුත් කළ දිනය දැක්වෙන්නේ. බලන්න ඊළඟට සුදු පහට කොටු දෙකක් ආව පේනව නේද පුතාලට? සිරස් 7ට කොටුවකුයි, තිරස් 7ට කොටුවකුයි, සුදු පහට කොටු දෙකක්. බලන්න හොඳට නිරීක්ෂණය කළා. එකම ඉලක්කම නේද තියෙන්නේ? එකම ඉලක්කම නේද තියෙන්නේ? අන්න ඒකට තමයි පුතේ කාණ්ඩාංකය කියන්නේ. ඒතර එකක් තියෙන්නේ නෝට්ටුවේ ඉදිරිපස. කාණ්ඩාංකය දෙපසම සතහන් වෙනවා සුදු පැහැයි. ඊළඟට බලන්න රෝස පැහැති කොටු දෙකක් ඔබ දකින්න ඇති දැන් තිරේ මතුවෙනවා. ඔව්. අන්න ඒක තමයි පුතේ වටිනාකම අකුරෙන් සටහන් වෙන ස්ථාන දෙක. මම පුතාලට කිව්වනේ මම පෙන්නනවා කියලා. අන්න එහෙනම් මතක තියාගන්න ඕනේ මේ කාරණාව. මොකද්ද? නෝට්ටු වල වටිනාකම අකුරෙන් ස්ථාන කීයක සටහන් වෙනවද? දෙකක සටහන් වෙනවා. දෙකක සටහන් වෙනවා. භාෂා තුනෙන්ම සටහන් වෙනවා. ඉදිරිපස එක් ස්ථානයකත් පසුපස තවත් ස්ථානයකත් වශයෙන් භාෂා තුනෙන්ම අකුරෙන් වටිනාකම සටහන් වෙනවා. මේ කාරණා හොඳට මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊළඟට මම පුතාලට කිව්වා වටිනාකම ඉලක්කමෙන් සටහන් වෙනවයි කියලා නේද? දැන් පුතාලට පේන කළු පාට කොටු 6ක්. පේනවද? ඉදිරිපස කොටු 3ක් තියෙනවා කළු පැහැති. පිටුපස නෝට්ටුවේ කළු පැහැති කොටු 3ක් තියෙනවා. එහෙනම් වටිනාකම ඉලක්කමෙන් ස්ථාන කීයක සටහන් කරලා තියෙනවද? 6ක සටහන් කරලා තියෙනවා. මේ කාරණාවත් පුතාලා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එහෙනම් අකුරෙන් වටිනාකම ස්ථාන දෙකක සටහන් වෙනවා. ඉලක්කමෙන් වටිනාකම ස්ථාන 6ක සටහන් වෙනවා. ඊට අමතරව පුතාලා දකින්න ඇති ওই වම් පසට වෙන්න තිත් පේලියක්. ඒක පුතේ දක්වලා තියෙන්නේ ලංකාවේ සිටින අන්ධ ජනතාවට නෝට්ටුව හඳුනා ගැනීම සඳහා තමයි ඒ ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ. අන්ධ ජනතාවට නෝට්ටුව හඳුනා ගැනීම සඳහා. හොඳයි එහෙනම් අන්න අපි ඔව් ඊළඟට මට දක්වලා තියෙනවා අර මම පුතාලට කියපු ලංකාවේ සිටියම බලන්න නෝට්ටුවේ පිටුපස අර නැටුම් ශිල්පියාට පිටුපසින් කොළ පැහැති ලා කොළ පැහැති කොටුවකින් දක්වලා තියෙන්නේ ලංකාවේ සිටියම. ඔය සිටියම හැම නෝට්ටුවකම තියෙනවා. එහෙනම් පුතේ ඔන්න අපි දැන් පොදු ලක්ෂණ ගැනත් කතා කරා. කාසි ගැන කතා කරා, නෝට්ටු ගැන කතා කරා, ඒවයි පොදු ලක්ෂණ ගැන කතා කරා. ඒවයි විශේෂ ලක්ෂණත් තියෙනවා. ඒව පුතාලට දැම්ම අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන් මතක තියාගන්න වර්ණය ගැන. වර්ණය ගැන මතක තියාගන්න. හොඳයි. ඊළඟට අපි කතා කරන්නේ පුතේ අලුත් මාතෘකාවක් ගැන මේ නෝට්ටු පාඩමේ මුදල් පාඩමේ තියෙන. මේක හරිම වැදගත්. මේක අපිට ජීවිතයත් එක්කම වැදගත් පාඩමක්. මේක හොඳට ඉගෙන ගන්න ඕනේ. අපි ජීවත් වෙනකොට ගොඩාක් වැදගත් වෙනවා මෙන්න මේ පාඩම. හොඳයි. ඒ තමයි කාසි හා නෝට්ටු සංයෝජන. මොකද්ද පුතේ මේ සංයෝජන කියන්නේ? මේක ගණිතයේ භාවිතා වෙන පාරිභාෂික වචනයක්. ගණිතයේ භාවිතා වෙන පාරිභාෂික වචනයක්. එහෙම වචන තියෙනවනේ. ඓක්‍ය. ඒ වගේ වචන තියෙනවා අන්තරය නේද? ඒ වගේ මුදල් පාඩමේදී භාවිතා වෙන වචනයක් තමයි සංයෝජන. එහෙනම් මේ කාසි හා නෝට්ටු සංයෝජන කියන්නේ පුතේ අපි යම්කිසි වටිනාකමක් මුදල් වලින් ගෙවන්නේ කොහොමද කියලා අන්නේ ගෙවන ආකාර දක්වන ආකාරය තමයි මේ නෝට්ටු හා කාසි සංයෝජන කියන්නේ. ඒතකොට අපි යම්කිසි වටිනාකමක් කොහොමද අපේ පසුම්බියේ තියෙන මුදල් යොදාගෙන ගෙවීම් කරන්න කියලා තමයි මේ පාඩමේදී උගන්වන්නේ. ඔන්න මම පුතාලට අගයක් ගන්නවා. ඒ තමයි රුපියල් 5 අගය. දැන් පුතාලට පේන තරුවක් ඇතුලේ රුපියල් 5ක් තියෙනවා. අපි ගෙවු මකන කෑල්ලක් පුතාලා කඩේට ගිහිල්ලා මකනයක් ගන්න ගියා. මුදලාලි කියන රුපියල් 5යි කියලා. දැන් පුතාලා මේ 5 කොහොමද මුදලාලිට ගෙවන්නේ? නේද? ගෙවන ක්‍රමය ඉගෙන ගන්න තියෙන්න ඕනේ. නැත්තම් අපිට පාඩු වෙන්න පුළුවන්. නේද? මුදලාලි වැඩියෙන් මුදල් ගන්න පුළුවන්. ඒ නිසායි මම කිව්වේ මේ කොටස අපිට ජීවිතය හා සම්බන්ධයි කියලා. එහෙනම් රුපියල් 5 කොහොමද ගෙවන්නේ? මෙන්න මම එක ක්‍රමයක් දක්වලා තියෙනවා. දැන් පුතාලා විවිධ ක්‍රම කියනවා ඇති. ඔව් ඒ ඔක්කොම ක්‍රම හරි වෙන්න පුළුවන්. හොඳට බලා ගන්න මෙන්න මම එක ක්‍රමයක් දක්වනවා. ඒ තමයි රුපියල් 2 කාසි 2කුයි රුපියල් 1 කාසියකුයි. 2 කාසි 2යි රුපියලයි. 2යි 2යි 4යි රුපියලත් එකතු වුණාම කීයද? අගය 5යි. එහෙනම් හරි නේද? 5 සමාන වුණානේ.
ඔන්න රුපියල් 5 ගෙවන්න පුළුවන් එක ක්‍රමයක්. ඒක කාසි සංයෝජනය. කාසි පමණයි අපි යොදාගත්තේ. ඊළඟට දෙවෙනි ක්‍රමයේ පහසුම ක්‍රමය. පහේ කාසියක් දෙනවා. පහේ කාසියකින් පහේ කියන වටිනාකම ගෙවන්න පුළුවන්. අපේ ගාව පහේ කාසියක් තියෙනවා නම් අපේ පසුම්බියේ මුදල් පසුම්බිය පහේ කාසියක් දීලා අපිට මගන කෑල්ල මිලට ගන්න පුළුවන්. හොඳයි. මම තවත් ක්‍රමයක් දක්වලා තියෙනවා. පුතාලට දැන් පේනවා තිරේ. ඒ තමයි රුපියලේ කාසි 3යි දෙකේ කාසි 1යි. රුපියලේව 3ක් කියන්නේ රුපියල් 3යි. ඒකට තවත් දෙකක් එකතු වුණාම ඔක්කොම 3යි 2යි 5යි. 3යි 2යි 5යි. එහෙනම් බලන්න රුපියල් 5 ගෙවන්න පුළුවන් ක්‍රම 3ක් දක්වනවා. දැන් පුතාලා තව ක්‍රම කියනවා ඇති නේද? රුපියලේ කාසි 5ක්ම දෙන්න පුළුවන් නේද? ඒ ආදි වශයෙන් පුතාලා තවත් ක්‍රම හදාගන්න ඒවා භාවිතා කරන්න. හොඳයි ඔන්න අපි දැන් කාසි සංයෝජන ගැනත් කතා කරා. අපි දැන් යනවා නෝට්ටු සංයෝජන ගැන ඉගෙන ගන්න. දැන් කාසි සංයෝජන වලදී පුතේ අපි කාසි වලින් පමණයිනේ ගෙවීම් කරේ. නේද? අපි ඒකට පොඩි අගයක් තියෙන පොඩි වටිනාකමක් තියෙන භාණ්ඩයක් මිලට ගන්නකොට අපිට කාසි වලින් ගෙවීම් කරන්න පුළුවන්. හැබැයි විශාල වටිනාකමක් තියෙන භාණ්ඩයක් මිලට ගන්නකොට කාසි වලින් ගෙවීම් කරන්න ගියොත් නේද? කැටයක් කඩාගෙන එන්න වෙනවා. නේද? කරදරයිනේ. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් අපේ පසුම්බියේ තියෙන නෝට්ටු යොදා ගන්න. වැඩි වටිනාකමක් ගෙවීම් කරන්න. එහෙනම් බලමු මෙන්න පුතාලට දැක්කන රුපියල් 70 කියන අගය. 70 කියන අගය අපිට ගෙවන්න නෝට්ටු දෙකකින් පුළුවන්. තාම පහසුවෙන් නෝට්ටු දෙකක් යොදාගෙන කරන්න පුළුවන්. ඔය පුතාලට තිරේ දිස් වෙන්නේ ඒ ක්‍රමය තමයි. මොකක්ද 50 නෝට්ටුවයි 20 නෝට්ටුවයි. 50යි 20යි එකතු වුණාම මුළු වටිනාකම 70යි. මුළු වටිනාකම 70යි. එහෙනම් ඔන්න බලන්න රුපියල් 70 ගෙවන්න පුළුවන් නෝට්ටු පමණක් යොදාගෙන. නෝට්ටු සංයෝජනය. ඊළඟට මම දක්වනවා පුතාලට කාසි නෝට්ටුයි දෙකම යොදාගෙන කොහොමද 70 ගෙවන්නේ කියලා. නේද? කාසි නෝට්ටුයි දෙකම යොදාගෙන කොහොමද 70 ගෙවන්නේ කියලා 50යි 20යි කියන දෙක නැත්තම් අපි නොගෙව ඉන්නද නේද? නැහැනේ. අපේ පසුම්බියේ තියෙන නෝට්ටු ප්‍රමාණය වර්ගය අනුව අපි ගෙවන ආකාරය තීරණය කරගන්න ඕනේ. විවිධ ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකේ දෙවෙනි ක්‍රමය තමයි මම යෝජනා කරන්නේ 20 නෝට්ටු 3කුයි 10 නෝට්ටුවකුයි. 20 6ක් අඩුයි. අපි මොකද්ද කරන්නේ ඒකට? 10 කාසියක් දෙනවා. එහෙනම් ඔන්න 70 ගෙවන්න පුළුවන් ක්‍රම දෙකක් මම පුතාලට තිරේ දක්වලා තියෙනවා. ඒකේ පළවෙනි ක්‍රමයේදී නෝට්ටු විතරයි යොදාගත්තේ. දෙවෙනි ක්‍රමයේදී කාසි නෝට්ටුයි දෙකම යොදාගත්තා. එතකොට නෝට්ටු සංයෝජන, කාසි සංයෝජන, නෝට්ටු හා කාසි සංයෝජන කියලා මේ ක්‍රම තුනටම අපිට අපේ ගනුදෙනු කරනකොට ගෙවීම් කරන්න පුළුවන්. මෙන්න තව උදාහරණයක් ගමු අපි. පුතාලට දැක්වෙනවා රුපියල් 125 කියන අගය. රුපියල් 125 කියන අගය. අපි කියමු පැන්සල් පෙට්ටියක් ගන්නවා කියලා පුතාලා. ඒක ටිකක් මිල අධිකයිනේ. නේද? රුපියල් 125යි. පැන්සල් පෙට්ටිය මුදලාලි කියනවා. එහෙනම් අපි කොහොමද ගෙවන්නේ? මෙන්න පහසුම ක්‍රමයේ පුතාලට තිරේ පේනවා. මොකද්ද? 100 නෝට්ටුවයි 20 නෝට්ටුවයි රුපියල් 5 කාසියයි. 100යි 20යි එකතු වුණාම 120යි. ඒකට තවත් 5ක් එකතු වුණාම 125යි. අපි බලමු තව ක්‍රමයක්. ඔන්න පුතාලට මේ ක්‍රමයක් දැන් තිරේ දකින්න පුළුවන්. ඒ මොකද්ද? 50 නෝට්ටු 2යි 20යි. 120ට තවත් 5ක් එකතු කරා. මම හිතනවා දැන් පුතාලට හොඳට තේරෙන්නේ නැති කියලා කොහොමද යම් කිසි වටිනාකමක් කාසි වලින් ගෙවීම් කරන්නේ, නෝට්ටු වල යොදාගෙන ගෙවීම් කරන්නේ, එහෙම නැත්නම් කාසි නෝට්ටුයි කියන මේ වර්ග දෙකම යොදාගෙන ගෙවීම් කරන්න කියලා. හොඳයි. ඔන්න අපි එහෙනම් ඒකකයක් පසු කරලා තව කොටසකට යමු අපේ පාඩමේ. මේක තිතා වැදගත් මාතෘකාවක්. ඒ තමයි පුතේ ඉතුරු මුදල සෙවීම. නේද? දැන් අපි කතා කරානේ යම්කිසි අගයක් ගෙවනකොට ඒ අගයේ වටිනාකම අපිට ගෙවන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අගයම සාදා ගන්න තරම් මුදල් වර්ග මුදල් ප්‍රමාණ අපේ පසුම්බියේ නැත්නම් අපි ඒ භාණ්ඩය නොගෙන ඉන්නද? නෑ. අපි ඒ භාණ්ඩය ගන්නවා. එතකොට අපි සමහර ලාවට ඊට වඩා වැඩි මුදලක් මුදලාලිට ගෙවන්න සිද්ධ වෙනවා. නේද? අපේ පසුම්බියේ තියෙන නෝට්ටු වල කාසි වල ප්‍රමාණය අනුව. ඒ අනුව අපි එහෙනම් බලමු ඉතුරු මුදල සොයන්නේ කොහොමද කියලා. එහෙනම් පුතේ ඉතුරු මුදල කියලා කියන්නේ හැම විටම අපි වැඩියෙන් ගෙවන ප්‍රමාණය. ඉතුරු මුදල කියන්නේ මොකද්ද? අපි වැඩිපුර ගෙවපු ප්‍රමාණය. භාණ්ඩයේ මිලට වඩා වැඩියෙන් ගෙවලා තියෙන ප්‍රමාණය. අපි ඒක ඉල්ල ගන්න ඕනනේ. නේද? නැත්නම් අපිට පාඩුවක් සිද්ධ වෙනවා. අපි මොකටද භාණ්ඩයේ මිලට වැඩියෙන් ගෙවන්නේ? නේද? එහෙනම් අපි මේ වැඩියෙන් ගෙවපු මුදල ආපසු ඉල්ල ගන්න ඕනේ. අන්න ඒකට තමයි පුතේ ඉතුරු මුදල කියන්නේ. එහෙනම් බලමු අපි උදාහරණයක්. ඔන්න මම පුතාලට තිරේ දක්වනවා පළතුරු වෙළඳ සැලක මිල දර්ශනයක්. පුතාලට පේන හැටි පළතුරු වර්ග 4ක මිල මේ
තිරේ පේනවා. ඔන්න මිල දර්ශනයේ තියෙනවා අඹ රුපියල් 70යි කියලා දක්වලා තියෙනවා. ඊළඟට තියෙනවා ඇපල්. ඇපල් ගෙඩියක් රුපියල් 65යි කියලා දක්වලා තියෙනවා. ඊළඟට තියෙනවා අන්නාසි. අන්නාසි ගෙඩිය රුපියල් 130යි කියලා දක්වලා තියෙනවා. ඊළඟට තියෙනවා දොඩම් ගෙඩිය. ඒක රුපියල් 32යි කියලා දක්වලා තියෙනවා. එහෙනම් අපි බලමු මෙන්න මේ මිල දර්ශනයේ දැක්වෙන භාණ්ඩ මිලට ගන්නකොට කොහොමද ඉතුරු මුදල් සොයන්නේ කියන ප්‍රශ්නයකට යන්න. ඔන්න රතු පැහැයෙන් පුතාලට දිස් වෙනවා දැන් මගේ ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්නේ කියවලා. අඹ ගෙඩියක් මිලට ගැනීමට රුපියල් 100ක මුදලක් දුන් විට ලැබෙන ඉතුරු මුදල කීයද? ඉතුරු මුදල කීයද? එහෙනම් දැන් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ අපි ගන්න භාණ්ඩය. මොකද්ද ගන්නෙ? අඹ ගෙඩිය. ඊළඟ බලන්න අඹ ගෙඩියේ මිල කීයද කියලා. මිල කීයද පුතේ? හරියටම හරි 70යි. 70යි. අඹ ගෙඩියේ මිල 70යි. එහෙනම් දැන් බලන්නකෝ අපි කීයක් මුදලාලට දීලාද? 70ද දීලා තියෙන්නේ? නැහැනේ. ඊට වැඩියෙන් දීලා නේද? රුපියල් 100ක්ම දීලා. භාණ්ඩයේ මිලට වඩා වැඩියෙන් දීලා. එහෙනම් වැඩියෙන් දීපු ටික මොකෝ කරන්න ඕනේ අපි? ඉල්ල ගන්න ඕනේ. අන්න ඒකට තමයි පුතේ ඉතුරු මුදල කියන්නේ. දැන් බලමු ඉතුරු මුදල කොහොමද හොයන්නේ කියලා. එහෙනම් අපි කරන්නේ පුතේ අපි මේ මුදලාලිට දුන්නු මුදල ඉස්සෙල්ලම සටහන් කරගන්නවා. දුන්නු මුදල කීයද? රුපියල් 100යි. ඒ දුන්නු මුදලට යටින් අපි ලියා ගන්න ඕනේ භාණ්ඩයේ මිල. භාණ්ඩයේ මිල කීයද? අඹ ගෙඩියේ මිල ඔන්න මිල දර්ශනයේ තියෙනවා 70යි. මිල දර්ශනයේ තියෙනවා 70. අපි ඒක ලියාගත්තා දුන්නු මුදලට යටින්. එහෙනම් දැන් අපි කරන්නේ මොකද්ද පුතාලා දන්නවා? ඉතුරු මුදල කියන්නේ වැඩියෙන් දුන්නු මුදල. එහෙනම් වැඩි මුදල හොයන්න අපි මොකද්ද කරන්නේ? එකතු කරනවද? අඩු කරනවද? ඔව් එකතු කරනව නෙවෙයි අඩු කරනවා. අඩු කරනවා. එහෙනම් අපි 100න් 70ක් අඩු කරනවා පුතේ. 100න් 70ක් අඩු කරාම පුතාලා දන්නවා පිළිතුර කීයද? රුපියල් 30යි. රුපියල් 30යි. අන්න වැඩියෙන් මුදලාලට 30ක් දීලා. ඒක අපි ආපහු ඉල්ල ගන්න ඕනේ ඉතුරු මුදල. එහෙනම් අපිට මේ ගැටලුවේ හොයා ගන්න පුළුවන් රුපියල් 30යි කියලා. රුපියල් 30යි කියලා. එතකොට බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුවයි. ඊළඟට තියෙන්නේ බිංදුවක් බිංදුවෙන් 7ක් බැරි නිසා මොකද කරන්නේ? 10න්ම 7ක් අඩු කරනවා. 10න් 7ක් අඩු කරාම 30යි. එහෙනම් පිළිතුර රුපියල් 10න් 7ක් අඩු කරාම 3යි. එහෙනම් පිළිතුර රුපියල් 30යි. ඔන්න අපි ඉතුරු මුදල හෙවීමේ අභ්‍යාසයකට ගියා. දැන් අපි තව අභ්‍යාසයකට යමු. ඔන්න පුතාට දිස් වෙන්නේ ඒ මිල දර්ශනයම තමයි. ඒ කඩෙම තව භාණ්ඩයක් මිලට ගන්න යන්නේ. ඇපල් ගෙඩියක් මිලට ගැනීමට රුපියල් 70ක මුදලක් දුන්නු විට ලැබෙන ඉතුරු මුදල කීයද කියලා අහනවා. දැන් බලන්න ඉස්සෙල්ලා වගේම භාණ්ඩය මොකද්ද ගන්නෙ? ඇපල්. මිල කීයද? 65යි. කීයක් මුදලාලට දුන්නද? 70යි. එහෙනම් අපි භාණ්ඩයේ මිලට වඩා වැඩි මුදලක් ගෙවීම් කරලා වැඩි ටික ඉල්ල ගන්න හදන්නේ. එහෙනම් බලමු මොකද්ද කරන්නේ පුතාලට මතකයි අපි කලින් උදාහරණේ කියා දුන්නු විදිය. ඉස්සෙල්ලම ලියා ගන්නවා දුන්නු මුදල 70. ඊට පස්සේ ලියා ගන්නවා යටින් භාණ්ඩයේ මිල. කීයද? ඇපල් ගෙඩියේ මිල 65යි. එහෙනම් දැන් මොකද්ද කරන්නේ අපි? පුතාලට මතකයි අපි ගාන හදපු හැටි 70න් 65ක් අඩු කරනවා. 70න් 65ක් අඩු කරනවා. එහෙනම් මෙතෙන්දි පුතේ අපිට පහසුයි. මොකද්ද? එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් තියෙන්නේ. පුතාලට ගණිතයේදී මතක ඇති කියලා දීලා තියෙනවා. අඩු කිරීම අපිට ඉවත් කිරීමේ ක්‍රමයටයි ඉදිරියට ගණන් කිරීමේ ක්‍රමයටයි කියන ක්‍රම දෙකටම හදන්න පුළුවන්. එහෙනම් මෙතන එක ළඟ සංඛ්‍යා දෙකක් තියෙන්නේ 70යි 65යි. එතකොට අපිට පුළුවන් මෙතෙන්දී ඉදිරියට ගණන් කිරීමේ ක්‍රමය යොදාගෙන පහසුවෙන් උත්තරය හොයාගන්න. එහෙනම් අපි 66 ඉඳලා 70 දක්වා දැන් ගණන් කරමු. 66 67 68 69 70 මෙන්න මේ කියන ප්‍රමාණය මුදලාලට වැඩියෙන් ගෙවලා. එහෙනම් කීයක් වැඩිපුර ගෙවලද? රුපියල් 5ක්. අන්න ඉතුරු මුදල කීයද? රුපියල් 5යි කියලා අපිට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා දැන් පුතාලට ඉතුරු මුදල් සොයන ආකාරය පිළිබඳ යම්කිසි අවබෝධයක් අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා ලබා ගන්න ඇති කියලා. එහෙනම් අපි යනවා ඊළඟට අපේ පාඩමේ අවසාන කොටසට. අවසාන කොටසට. ඒ තමයි පුතේ මුදල් පාඩමේදී පුතාලට කියලා දෙන අවසාන කොටස මුළු මුදල ගණනය කිරීම. දැන් අපි මෙතෙක් වෙලා පුතේ කතා කරේ එක භාණ්ඩයක් මිලට ගැනීම ගැනනේ. නේද? අපි කඩේට ගිහිල්ලා එක භාණ්ඩයක් නෙවෙයිනේ ගන්නේ. සමහරලාට භාණ්ඩ එකකට වඩා වැඩි ගණනක් මිලට ගන්නවා. නේද? එකකට වඩා වැඩි ගණනක් මිලට ගන්නවා. එහෙනම් අපි මුළු මුදල හොයන ආකාරයයි දැන් සාකච්ඡා කරන්නේ. භාණ්ඩ කිහිපයක් මිලට ගත්තම කොහොමද මුළු මුදල ගණනය කරන්නේ කියලා. එහෙනම් බලමු මෙන්න මම උදාහරණයක් පුතාලට දක්වලා තියෙනවා. පාතිමා කඩේට ගොස් රුපියල් 10කට පැන්සලක් හා රුපියල් 25කට පොතක් මිලදී ගත්තාය. ඈ ඒ සඳහා ගෙවිය යුතු මුදල කීයද? එහෙනම් අපි පුතේ මේකෙදි කරන්නේ භාණ්ඩ දෙකේ මිල ලියාගෙන
එකතු කරලා අපිට මුළු මුදල හොයන්න පුළුවන්. මුළු කියන වචනේ අහුණු ගමන් පුතාලා දන්නවා එකතු කිරීමේ අභ්‍යාසයක් කියන එක. එහෙනම් ඔන්න පැන්සලේ මිල ලියාගත්ත 10යි. පැන්සලේ මිල ලියාගත්ත 10යි. පොතේ මිල ලියාගත්ත රුපියල් 25යි. දෙකම එකතු කරා මුළු මුදල කීයද? 35යි. ඊළඟට මුළු මුදල ගණනය කරාම මතක තියාගන්න ඕනේ කොහොමද මේක ගෙවන්නේ කියලා. නේද? එහෙනම් 35 අපිට මෙන්න මේ ආකාරයට ගෙවන්න පුළුවන් ඊටාම පහසුවෙන්. කොහොමද? 20යි 20 නෝට්ටුවයි 10 කාසියයි 5 කාසියකිනු. එහෙනම් මුළු මුදල හොයන හැටි ඉගෙන ගන්න ඕනේ. ඒක ගෙවන ආකාරයත් අර නෝට්ටු කාසිහා නෝට්ටු සංයෝජන පාඩමේදී ගියා දුන්නු දැනුම අරගෙන ලියන්න මතක තියාගන්න ඕනේ. මෙන්න අපි කතා කරන අවසාන ප්‍රශ්නය. බලන්න. සුනිල් කඩේට ගොස් රුපියල් 40කට දොඩම් ගෙඩියයි රුපියල් 50කට ඇපල් ගෙඩියයි මිලදී ගත්තා. ගෙවිය යුතු මුළු මුදල කීයද? එහෙනම් අපි ඉස්සෙල්ලා වගේම භාණ්ඩ දෙකේ මිල සටහන් කරගෙන එකතු කරමු. දොඩම් ගෙඩියේ මිල 40යි ඇපල් ගෙඩියේ මිල 50යි දෙකම එකතු කරාම මුළු මුදල සටහන් වෙනවා රුපියල් 90යි කියලා. එහෙනම් 90 ගෙවන්නේ කොහොමද ඊළඟට? 90 ගෙවන්න පුළුවන් ඉතාලම පහසු වෙන්නේ නේද පුතේ? ඒ තමයි 50 නෝට්ටුවයි 20 නෝට්ටු දෙකකිනුයි. 50 නෝට්ටුවයි 20 නෝට්ටු දෙකකිනුයි. හොඳයි. එහෙනම් අපේ අද දවසේදී අපි පුතාලත් එක්ක 3 ශ්‍රේණියට අදාළ මුදල් ගනුදෙනු කියන පාඩමේ ඒකක දෙකටම අදාළ කරුණු මේ පාඩමේදී මම පුතාලට සාකච්ඡා කරා. පුතාලා දන්නවා 3 ශ්‍රේණියේදී මුදල් 1 සහ මුදල් 2 කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ කොටස් දෙකටම අදාළ සියලුම විෂය කරුණු අපි මේ පාඩමත් එක්ක පුතාලට අරගෙන ආවා. එහෙනම් අද දවසේදී මම හිතනවා පුතාලා මේ කරුණු ඉතාම හොඳින් මතක තියාගන්න ඇති කියලා. එහෙනම් අපි අද දවසට සමුගමු. තවත් දවසක හමු වීමේ බලාපොරොත්තු වෙමු. ආයිබෝවන්.